පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ලෝකේ දකින්නේ හැමදාම දකින විදිහට නෙමෙයි. එහෙම නැත්තම් ලෝකේ දකින්න ස්වභාවයක් තියෙනවා මේ සත්‍යය, මනුස්සයා, දෙවියන් පවා වැරදි විදිහට. ඒ වැරදි විදිහට දකින බව නිවැරදි කරගත්තොත්, හරි විදිහට මේ ලෝකේ දැක්කොත් ලෝකේ රැඳෙන්නේ නැහැ. එහෙම නැත්නම් සසරේ ඉන්නේ නැහැ. සසරෙන් නිදහස් වෙන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන අපිට නිතරම ඇහෙන දේ මොකද්ද? මේ සසරේ ඉන්නවට වඩා හොඳයි සසරේ මිදෙන එක. එහෙමද නැද්ද ඇහෙන්නේ? ඇහෙන්නේ මොකද්ද? දැන් ඔය අපි කවුරු වුණත් දැන් මේ පරිලෝකීය හැමෝටම අපි කියන්නේ මොකද්ද? මේ අය නිවනටපත් වේවා කියලා. නිවන් සැප ලැබේවා. නේද? එහෙම නේද කියන්නේ? ඒ කියන්නේ දැන් අපි ඒ ගැන අවබෝධයක් ඇතිව හෝ නැතිව හෝ අපි කියනවා මොකද්ද? ඒ අයට මේ සසරෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියලා නේ. ඉතින් ගත කරන ජීවිතේ අපිත් ඒ ප්‍රාර්ථනාව තුළ ඉන්න ඕනේ. අපිත් ඒ අදහස තුළ හිටියේ නැත්තම් නිවැරදිව දැකීමක් ඇති කරගන්නේ නැහැ. නිවැරදිව කල්පනා කරන්නේ නිවැරදි දැකීමක් නැතිනම් නිවැරදි කල්පනාවකුත් ඇති වෙන්නේ නැහැ. ජීවිතේ නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. යහපතේ දෙන්නේ නැහැ. සම්බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙලා මේ දෙවියන්ට මිනිසුන්ට පෙන්වලා දෙන්නේ, කියලා දෙන්නේ, යොමු කරන්නේ නිවැරදිව දකින්න කියලා ලෝකේ. ලෝකේ තියෙන සත්‍ය දකින්න කියලා. තමන් තුලත් බාහිරත්. මොකද්ද? තමන් තුලත් බාහිරත්. භාග්‍යවතුන් වහන්සේ එක්තරා අවස්ථාවකදී දේශනා කරන ගාථාවක් මේ විදිහට. අට්ඨීනං නගරං කතං මංස ලෝහිත ලේපනං යත්ත ජරාච මච්චුච මානෝ මක්කෝව ඕහිතෝ කියලා භාග්‍යවතුන් වහන්සේ ධම්මපදේ ගාථාවක් දේශනා කළා. බුදුරජාණන් වහන්සේ කියන්නේ සියල්ල විනිවිද දැකපු උත්තමයන් වහන්සේ. මොකද්ද? විනිවිද දැක්කා. අතුල දැක්කා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ සියල්ල විනිවිද දැකලා තමයි මේ අනිත් අයට කියන්නේ මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අට්ඨීනං නගරං කතං නගරයක් තියෙනවා. ඒක මේ වගේ දෙයක්. මොකද්ද? අට්ඨීනං නගරං කතං ඇටවලින් හැදුණු නගරයක් තියෙනවා. මංස ලෝහිත ලේපන. මස්ලේ වලින් පිරිච්ච. ඇටවලින් හැදුණු නගරයක් තියෙනවා. මස්ලේ වලින් පිරිච්ච. යත්ත ජරාච මච්චෝච. ඒ නගරේ මොකද වෙන්නේ? දිරනවා, මැරෙනවා, වෙනසෙනවා. මානෝ මක්කෝ හිතෝ. ඒ නගරය වටේ තින්ත ගාලා වගේ තවරලා තියෙන මොනවයින්ද? මාන්නයත් ගුණමගකමත්. මොකද්ද? මාන්නයත් ගුණකමකමත් ඒකෙන් සරසලා තියෙන. ලස්සන කරලා තියෙන. එහෙම නැත්තම් තවරාගෙන ඉන්නවා ඒක. බුදුරජාණන් වහන්සේ මේ මොකද්ද මේ දැකලා තියෙන්නේ? මේ ඇවිදින පුද්ගලයා දිහා දැකලා තියෙන්නේ මේ. ඇවිදින පුද්ගලයා දිහා. ඒ විතරක් නෙමෙයි පුද්ගලයා ඊට පස්සේ මිනිස්සු විතරක් නෙමෙයි හැම සත්‍යෙක්. දකින්න කොහොමද? ඔන්න දැන්
කෙනෙක් යනකොට දකින්නේ ඇටසැකිල්ලක් දකින්නේ. අපි දැන් කාගේවත් දැන් මෙතන ඉන්නේ ඇවිදිනකොට යන එනකොට ඇටසැකිල්ල දැක්කද? තමන්ගේ අම්මගේ ඇටසැකිල්ල දැක්කද? තාත්තගේ ඇටසැකිල්ල දැක්කද? එහෙම නැත්නම් තමන් කසාද බැඳපු කෙනාගේ ඇටසැකිල්ල දැක්කද? නෝනගේ ඇටසැකිල්ල දැක්කද? ඉපදුණු දරුවාගේ ඇටසැකිල්ල දැක්කද? බැලුවද? අපි බලන්නේ මොකද්ද? අර වටේ තියෙන සුදුහම විතරයි. සුදුහම විතරක් නෙමෙයි තියෙන්නේ. රතුහමක් තියෙනවද නැද්ද? අපි පේන්නේ කළුහම. එහෙම නැත්නම් තලෙලුහම. නේද? එහෙම නැත්නම් සුදුහම. උඩි. දැන් ඔක සූරපු ගමන් ওই ටිෂු එක වගේ තියෙන ඒ ටික ගිය ගමන් මොකක්ද තියෙන්නේ ඊට පස්සේ? එතන යටි. අත පාටට තියෙන කුකුලා හැම ගැහුවා වගේ නේ. එතනින් අයින් කරාට පස්සේ මොකක්ද තියෙන්නේ? මස් ටික තියෙන. ඊට පස්සේ නහරවලුත් පේනවා. ඒ ටික අයින් කරාට පස්සේ ඇටසැකිල්ල. බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ ලෙස වැඩ වාසය කරනකොට ඒවා දකිමින් තමයි වාසය කළේ. ඇයි? බෝසතාණන් වහන්සේට උමනාව තිබ්බේ මේ ලෝකයට, මේ ශරීරයට, අනුන්ගේ ශරීරයට, එහෙම නැත්නම් මේ ලෝකයට අයිති කිසි දෙයකට ඇලෙන්න නෙවෙයි බෝසතාණන් වහන්සේට උමනාව තිබ්බේ. කොහොම හරි මේ සිත මේකෙන් ගලව ගන්නයි උමනාව තිබ්බේ. ඇටසැකිල්ලක් විදිහට දකිනකොට එහෙම නැත්නම් අපිට මැරිච්ච මිනිස්සෙක්ගේ ඇටසැකිල්ලක් දකිනකොට මේ හිත ආසාවක් වගේ දෙයක් ඇති වෙනවද ඒකට? කැමැත්තක් වගේ ඇති වෙනවද? මොකක්ද ඇති වෙන්නේ? අකමැත්තක්? බැහැර කරන්න ඕනි බවක්? පිළිකුලක්? එහෙමනේ. දැන් මෙතන ඉන්නවා දැන් මේ කීප දෙනෙක් ඉන්නවා. මේ අපි හැමෝම තුළම තියෙනනේ ඇටසැකිල්ල. ඇටසැකිල්ල දැකපු මතකයක් තියෙනවා නම් ඒ මතකෙන් අපිට බැයිද ඒ එක එක්කෙනාගේ ඇටසැකිල්ල දිහා දකින්න? පුළුවන් නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇටසැකිල්ලක ඇට වලින් හඳුනු නගරයක් තියෙනවා මස් ලේ වලින් පිරීලා. දැන් මේ හැමකින් ආවරණය වෙලා තිබුණාට මේකේ ASCII තියෙන්නේ මොනවද? ලේ, සැවර, මල මුත්‍ර නේද? මස්, තෙල් මන්ද කියලා තියෙනවා. දැන් ඔය මහතයි කියලා පේන්නේ මොනවයින්ද? මහත් වෙලාවක පේන්නේ. මොනවයින්ද තියෙන්නේ? මසුත් නෙමෙයි ඒ තැන් වල තියෙන්නේ මොනවද? තෙල්, තෙල් මන්ද. කපල බැලුවට පස්සේ කහම කහ පාට. ඒ භාග්‍යතුන් වහන්සේ දැක්කා මොකද්ද? ඇවිදිනවා නගරයක් ඇට වලින් හැදුන මස්ලේ වලින් පිළිච්ච. ඒ වගේ ඒ විදිහට තියෙන එක හැමදාම තියෙනවනම් ප්‍රශ්නයක්වත් නෑ අපිට නේ. ප්‍රශ්නයක් තියනවද? දැන් අපිට මේ ලැබුණ මේ දේ ඇට වලින් හැදලා නාඩ වලින් බැඳලා මස් වලින් පිරීලා නමකින් ආවරණය වුණ දේ අවුරුදු 10ක් 100ක් 200ක් නේද? දසදහසක් ලක්ෂයක් කෝටියක් මැරෙන්නෙම නැත්තම් හොඳයිද නැද්ද? හොඳයිද නැද්ද? ඉන්නෝනේ මම කාලා බීලා සැපසේ ඉන්නෝනේ. නමුත් මොකද වෙන්නේ? එහෙම දෙයක් වෙනවද? එහෙම දෙයක් වෙන්නේ දකින්නවා. මොකන්ද? මෙන්න ටික ටික දිරාගෙන යනවා. එවනේ ඊට පස්සේ වෙනසිලා යනවා. මැරෙනවා. දැන් අද දවසේ කී දෙනෙකුට පින් අනුමෝදන් කරනවද? ගොඩක් අය ඉන්නවනේ. තමන්ගේ දෙමව්පියෝ අනිත් ඥාතීන්නේ. දැන් ඇස් ඉදිරි හිටිය අය නේද? සමහරව තමන් නැලවුණ තමන් නලවපු අය තමන් පෝෂණය කරපු කවපපෝපු අය නේද? තමාත් එහෙම කරපු අය ඇස් ඉදිරි හිටිය අය ඒ අයගේ හඬ ඇහුණා නේද? දැන් මොකද වෙලා තියෙන්නේ?
ඒ කිසි කෙනෙක් තමන්ගේ ඇස් ඉදිරියේ නැහැ. මොකද වෙලා තියෙන්නේ? ඒ අය තුල තිබුණේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, වෙන ඥාති කෙනෙක් වෙන්න පුළුවන්. ඇට වලින් හැදිලා නේද? මස්ලේ වලින් පිළිච්ච ශරීර දරාගෙන හිටියේ. දැක්ක නේද දි รา ගෙන යනවා. දැක්ක නේද වෙනසලා යනවා නේ? නමුත් පින්තුනේ අපිට කවදාවත් කලකිරීමක් ඇති වුණේ නැහැ නේ. ඒ කියන්නේ ඇයි? හරියටම අපි මේක විනිවිද දැක්කේ නැහැ. මේ පිළිබඳ සිහිය තිබ්බේ නැහැ. gedara තිනවා නම් පුටුවක් දිරපු. එහෙම නැත්තම් ජරාවටපත් වුණ කැඩුන. ඒක අපි බැහැර කළා දානවා නේ. කෑම එකක් වුණත් කුණු වුණාට පස්සේ අපි ඒක පාවිච්චි කරනවද නැත්තම් බැහැර කළා දානවා නේ. බැහැර කළා දානවා. ඉතින් මේ ශරීරයේ මේ දි รา ගෙන යද්දි වෙනසෙද්දී ඇයි අපි ඒකට ආය ඇලෙන්නේ? ඒකට හේතුව තමයි අපි විනිවිද දකින්නේ නැහැ. සිහියෙන් දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට හැදිලා තියෙන මේ වෙනසීම උරුම කරගත්ත දිරන වෙනසීම උරුම වෙලා තියෙන මේ නගරේ ඉන්න කෙනා එහෙම නැත්නම් ඒ තුළ බැසගෙන තියෙන සිතේ ඉපදෙනවා මේ වගේ දෙයක්. ඒ මොකද්ද? මානය. මොකද්ද? මාන්නය. මාන්නය කියන්නේ මොකද්ද? අන්න හිතාගෙන ඉන්නවා මම කියලා. අය අර ඇට වලින් හැදිලා මස්ලේ වලින් පිරිච්ච දිරන වෙනසෙන දේ ගැන හිතා ඉන්නව මොකක් කියලාද? මෙන්න මම. මෙන්න මගේ දේ. අන්න ඒ විදිහට කියලා. ඒ විදිහට හිතාගෙන ඉන්න. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? සංසන්දනය කරනවා. කොහොම සංසන්දනය කරන්නේ? අරයට වඩා මම මහතයි. එයාට වඩා මම ලස්සනයි. එහෙමනේ. එහෙම නැත්නම් එයාට වඩා මම උසයි. පිරිසුදුයි. එහෙම නැත්නම් එයාට වඩා මම පොහොසත්. එහෙමනේ. එයාට වඩා මට දැනුම තියෙනවා. එහෙම දෙයක් තියෙනවද නැද්ද ජීවිතය තුළ? මේක මේ මිනිස්යන්ට විතරක් නෙමෙයි තියෙන්නේ. අනිත් සියලු සත්‍යයන්ට තියෙන්නේ. මාන්නෙන් යුතුව මමය කියලා කල්පනා කරනවා. ඒ අතරේ මමයි කියලා කල්පනා කරන මේවත් මං අනිත් අයට වඩා උසස්. එහෙම නැත්නම් මෙහෙමක් කල්පනා කරනවා. මට බෑනේ අනිත් අය වගේ කියලා. හීනමානෙම කල්පනා කරනවා. එහෙම නැත්නම් අනිත් අය වගේම එක විදිහමයි එයාට වගේ මටත් පුළුවන් නේ කියලා සමානවත් හිතලා. මොන විදිහට හිතුවත් අර තිරණ වෙනසෙන අසෝචි මල මුත්‍ර පිළිච්ච මේ ශරීරයක් දරාගෙන ඉන්න කෙනා තමයි මේ විදිහට හිතන්නේ. මාන්නේ. ඒ විදිහට මාන්නෙන් හිතලා මොකද වෙන්නේ? මොකද කරන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ಗುಣ මකු වෙනවා කියනවා. මානෝ මක්කෝ වහිතෝ. මාන්නේ ගුත් තියෙන ඒක තමයි ಗುಣ මකු වෙනවා. ಗುಣ මකු වෙනවා කියන්නේ? ಗುಣ මකු කියලා කියන්නේ මොකක්ද? ಗುಣ මකා ගන්නවා. එහෙම නැත්නම් අනුන්ගේ ගුණත් මකනවා. තමන්ගේ ගුණත් හාර ගන්නවා. දැන් අර ඒ තැනට ඇවිල්ලා මේ ශරීරය දරා ඉන කට්ටිය නේද? ඒ ශරීරය දරාගෙන සත්තු මරන්නේ. ඒවනේ දිරන වෙනසෙන ශරීරයක් දරාගෙන නේද? ලේ සැරව මසෝජ මනමුත්‍ර වලින් පිරිච්ච මේ නගරයට වෙලා මොකද කරන්නේ? අනිත් අය මරනවා. නේද? අනුන්ගේ දේ හොරගම් කරනවා. අනාචාරයේ හැසිරෙනවා. එහෙමනේ. ඒකේ ඉඳගෙන මොකද කරන්නේ? බොරුත් කියනවා. කේලම් කියනවා. නපුර වචන කියනවා. නේද? ඇත්තටම දැන් ඒ වගේ තැනක ඉඳලා මොකද කරන්න ඕනේ? ඒක අතහැරලා දාලා දුවනවා මිසක් නේද? අර වගේ දේවල් කළ යුතුද නැද්ද? නේ? වලකට වැටලා ඉන්නවා නම් මඩවලකට අසූචි වලකට ඒකින් ගොඩ එන්න මහන්සි ගන්නවා මිසක් මොකද කරන්නේ? ඒකින් ගොඩ එන්න මහන්සි ගන්නවා මිසක් වෙන දෙයක් කර කර ඉන්න එකේ තේරුමක් නැහැ.
දැන් වෙලා තියෙන්නේ මොකද? එතනම ඉඳගෙන තවත් අසුචි තවර ගත්ත කෙනෙකුට මොකද කියන්නේ? එක්ක ඔයත් එක්ක බැන ගන්නවා, ගහ ගන්නවා නේද? එයාගේ ගුණම වෙන කෙනෙකුගේ ගුණ නැති කරලා දානවා. විවිධාකාර විදිහට. ඔයාට වඩා මම මෙහෙමයි කියලා හිතනවා, කියනවා, රණ්ඩු වෙනවා නේ? ලෝකේ තියෙන හැම එකක් නේද? අපි මේ ජීවිතය ගැන විනිවිද දකින්න නැති නිසාම මොකද වෙලා තියෙන්නේ? අසූචි ගොඩක ඉඳලා ආයමත් අසූචි සහිත එහෙම නැත්නම් ජරා සහිත ජීවිතයක්ම ලබන්න ඒ තැන්වල උපදින්න මහසි ගැනීමක් විතරයි තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ස්වභාවය ගැන දැනගන්න. කය ගැන හරියටම දැනගත්තේ නැත්නම් කයේ යථා ස්වභාවය හරියටම දන්නේ නැත්නම් එයාට සිහියක් නැහැ. සිහියක් නැහැ. බලන්න හොඳට කල්පනා කරලා මේ ඇට වලින් හැදිලා තියෙන අසූචි මල මුත්‍ර පිරලා තියෙන නේද? ලේ මස් වලින් පිරලා තියෙන හැමකින් ආවරණ වෙලා තියෙන මේ ශරීරයට වෙන විපර්යාසය අපිට නවත්තන්න පුළුවන්ද? ඒ කියන්නේ අපිට ප්‍රධාන වශයෙන් ගත්තොත් දිරණ වෙනසෙන බව අපිට නවත්තන්න පුළුවන්ද? බෑනේ. මේ ශරීරයේ මුල් වෙලා ඇති වෙන බඩගින්න අපිට නවත්තන්න පුළුවන්ද? විපාසය. ඊට පස්සේ නිරන්තරයෙන්ම මේකේ තියෙන දොරවල් 9ක්. ඒ දොරවල් 9 නිතරම අපවිත්‍ර දේවල් වැగిරෙන එක අපිට නවත්තන්න පුළුවන්ද? හොදනවා තමයි නේද? කොච්චර හොදලා ඉවර කරන්නද නේ? දත් මැද්දේ නැත්තම් නේද? අටගඳ ගන්නවා නේ? මූණ හේතුවේ නැත්තම් නේද? විරූප වෙලා පේන නේද? දවස් දෙකක් තුනක් අපි තුන් සතියක් විතර ඇඳුම් හේතුවේ නැත්තම් මොනවද? අඩු ගඳ ගන්නවා නේ? එහෙමද නැද්ද? අපි කොච්චර මේක ලස්සන කරගන්න බැලුවත් පිරිසිදු කරගන්න බැලුවත් එහෙම දෙයක් කරගන්න බෑ. නේද? කෙස් හැදෙනවා, ගස් හැදෙනවා වගේනේ. හැමදාම රැවුල බාන්න ඕනේ නේ. අපිට ඕන දින මේක පවත්වන්න බෑ. මේ තුල ඒ වගේම තමයි කැඩෙනවා, බිඳෙනවා නේද? වෛරස් වලින් ආරක්ෂා කරගන්න වෙනවා. ලෙඩ රෝග නම් කොච්චරදනේ? ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ විදිහට තියෙන මේ මහා ආදීන සහිත දෙයක් තුල ඉඳගෙනයි මම හේ කියලා හිතාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවැරදිව හරියටම මේ කය ගැන දකින්න කියලා. තමන්ට වසඟේ පවත්තන්න පුළුවන් දෙයක් මේ තුල නැහැ කියලා දකින්න කියලා. එහෙම දැකලා මම කියන මගේ කියන මගේ ආත්මය කියලා දෙයක් නැති බව දකින්න කියලා. එහෙම දැක්කට පස්සේ මම කියලා කෙනෙක් නැතිනම් මගේ කියලා දෙයක් නැතිනම් එතකොට අපිට එහෙම දකින්න කෙනාට කරන්න තියෙන්නේ මොකද්ද? එහෙම දකින්න කෙනාට මේක ආරක්ෂා කරන්න කියලා දෙයක්වත් නැහැ. පවත්වන්න කියලා දෙයක්වත් නැහැ. මේ තුල ඉඳගෙන කරන්න කියලා කිසිවක් නැහැ. එහෙම වුණාට පස්සේ එයා සත්තු මරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. අනාචාරය හැසිරෙන්නේ නැහැ. බොරු කියන්නේ, කේලම් කියන්නේ, නපුරු වචන කියන්නේ, හිස් කතා වෙදෙන්නේ නැහැ. මේ තුල ඉඳගෙන ඊර්ෂ්‍යා කරන්නේත් නැහැ. ඒ දකින්නෝනේ තමන් තුළ තියෙන මේ වගේ අසුචි මල මුත්‍ර පිරිච්ච ශරීරයක් තවත් කෙනෙක් තුළ තියෙන්නේ ඒ වගේ දෙයක්. ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ක්‍රෝධ කරන්නේ නැහැ, වෛර කරන්නේ නැහැ, තරහා ගන්නේ නැහැ. එතකොට ලාමක අකුසල් ධර්මයන් ඇද්දේ හැම දෙයක්ම බැහැර වෙලා යනවා. නිවැරදිව දැක්කොත්. ඒ වගේම තමයි නැවත කයක් බලාපොරොත්තු වේද? බලාපොරොත්තු වෙනවද? හරියටම මේ ජීවිතයේ හරියට මේ කය ගැන තේරුම් ගත්තොත් නැවත කයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නැවත උපතක් පිණිස හේතු වෙනවා නම් ඒ හැම දෙයක්ම බැහැර කරලා දාන්න. මොකද කරලා දාන්න? බැහැර කරලා දාන්න. මේ කය හේතු කරන උපදිනවා නම් ආසාවක්, රාගයක්, කැමැත්තක් ඒක නැති කරලා දාන්න.
මෙතන තියෙනවා නම් ඇහැක් ඒ ඇහැර කෙරෙහි තියෙන කැමැත්ත නැති කරලා දානවා. නැති වෙනවා හරියට දකින්නකොට. ඒ වගේම තමයි ඇහෙන් දකින්න රූප කෙරෙහි තියෙන කැමැත්ත නැති කරලා දානවා. ශබ්ද ගන්ධ රස පහස අරමුණු මේ හැම දෙයයි කෙරෙහිම තියෙන ආසාව කැමැත්ත නැති කරලා දානවා. කරන ක්‍රියාව සිහියෙන් කරනවා. ඒ මොන දේ කරත් එයාට මේ අසූච මල මුත්‍ර පිරිච්ච මේ ඇට වලින් හැදිලා නහර වලින් බෙදලා මස් වලින් පිරිච්ච ජරා මරණ උරුම කරගත්ත මේ ශරීරයක් ලැබීම පිණිස නෙමෙයි කරන්නේ. ඒක අතහැරීම පිණිසමයි කරන්නේ. දැන් මේ පිංගුතුන් සමහර දන්නවනේ ඉඩම කැලේ වැමුණාට පස්සේ මොකද කරන්නේ මේ පිංගුතුන්? සුද්ධ කරනවා. ගේ හැදි වුණාට පස්සේ කොළොඩු ගේ ඇතුලේ පිරුණාට පස්සේ කුණු දූවිලි වලින් ගේ අපිරිසුදු වුණාට පස්සේ මොකද කරන්නේ? අතු ගාලා පිරිසිදු කරලා ගන්නවන්නේ. එහෙමනේ. එමෙතන සාමාන්‍ය කරනවන්නේ. හරියටම දන්නකොට මේක අපිරිසුදු දෙයක් කියලා. හරියටම ඇඟේ ගෑවුනත් නේද අසුචි මොනවා හරි කියන හොදලා කරනවන්නේ. හරියටම දන්නවා නම් මේක අපවිත්‍ර දෙයක් කියලා. මේ ජීවිතේ අපවිත්‍ර දෙයක් කියලා හරියටම දැනගත්තට පස්සේ මොකද කරන්නේ? පැහැර කරලා දානවා. එතකොට ඒ ගෙදරක වුණත් අර කුණු අපද්‍රව්‍ය වලින් පිරුණාට පස්සේ ඒක බැහැර කරන යම් ක්‍රමයක් අනුගමනය කරනවා නේද? මහසි ගන්න ඕනේද නැද්ද? ඒ සඳහා මහසි ගැනීමක් කරන්න ඕනේ නේ. ඒ වගේ මේ අපවිත්‍ර වූ මේ ජීවිතේ කෙලෙස් සහිත මේ ජීවිතේ බැහැර කළා දාන්න මේක අතහරින්න මහසි ගැනීමක් කරන්න වෙන ඕනි. ඒ මහසි ගැනීම දුකසෙයි කරන්නේ නැහැ. සතුටින් කරන්නේ. අනිත් හැම දෙයකටම වඩා ඒ කියන්නේ හම්බ කරන්න. ඊට පස්සේ ඊවල දොරවල් හදන එකට. ඊට පස්සේ රස්සාව කරන. දැන් සාමාන්‍ය ජීවිතේ බොහෝ දේවල් කරනවානේ. පාටි තියෙනවා, සාධන, ඥාතිත මිත්‍රයන් එක්කතු වෙලා නොයෙකුත් ආකාර දේවල් කරනවා, ට්‍රිප් යනවා, පිටරට යනවානේ, ව්‍යාපාර කරනවානේ. එතකොට අර බැහැර කරන අදහස හිතට ආවට පස්සේ අනිත් හැම දෙයකටම වඩා ඒක තමයි යාට වටින්නේ. අන්න එතකොට තමයි ව්‍යාපාරේ කරත් එයා සීලවන්ත වෙක කරන්නේ. ගවිතැන කරත් ඒක ධාර්මිකව කරන්නේ. අනිත් කෙනෙක් තවත් කෙනෙක් කතා කරත් අර්ථවත් දෙයක්ම කතා කරන්නේ. ගමනක් බිමනක් ගියත් සිහියෙන් කරන්නේ. තමන්ගේ යම් ක්‍රියාවක් හේතු කරගෙන අනිත් අයට හානියක් නොවේ. හානියක් නොකරන්නේ. එතකොට එයා සීල සම්පන්න. ඒ වගේම තමයි හිත විසිරෙන්නේ නැහැ. හිත එක තැනක තියාගන්න. වැඩක් නැහැ කල්පනා කරලා. දන්නව දකින්න. ඒ නිසාම හිත එක තැනක තියාගන්න. හිත එක තැනක තියාගැනීම නිසාම එයාගේ සිත සමාධිගත වෙනවා. මොකද වෙන්නේ? සමාධිගත වෙන්නේ සාමාන්‍ය පිංගුතුනේ. දැන් මේ පිංගුතුන් ගෙදරනේ ඉන්නේනේ. කොහේ ගියත් එන්නේ කොහෙද? ගෙදරට එන්නේ. ඒ වගේ. හිත එතන එක තැනක රැඳුනොත් නේද? ඒක පුරුදු වුණොත් එතෙන් එනවා හිත. කුසල සහිත අරමුණට. හැබැයි නිවැරදිව ලෝකේ දකිමින් වාසය කරන්න ඕනේ. එතකොට රූප දැක්කන්, ශබ්ද ඇහුවත්, ගන්ධය ආග්‍රහණය කරත් දකිනකොට මේ හැමතියම නැසිලා වෙනසලා යන දෙයක් නේද කියන. එතන රැඳෙන්නේ නැහැ හිත. කය තුලම රැඳෙනවා. තවදුරටත් මේ ජීවිතයේ යථා ස්වභාවය දකිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයා මේ ජීවිතයේ යථා ස්වභාවය හොඳින් දකිනකොට සිත කිසි තැනක නොපිහිටා සිත නිදහස් වෙනවා. නොපිහිට සිත පිරුණුවම් පානවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසා පින්වතුනි බෝසතාණන් වහන්සේ ජීවිතය විනිවිද දැකපු නිසා විදර්ශනාවේ යෙදුණු නිසා සම්බුද්ධත්වයටපත් වීමේ අවස්ථාව ලබා ගත්තානේ. ඒක තනියමයි කරේ. ලෝකේ කිසි කෙනෙක් ජීවිතේ නොදැකපු කාලයක දකින්න මහන්සි ගත්තත් ඒ සඳහා උපකාර වෙන ක්‍රමයක් මේ ලෝකේ තිබ්බේ නැති කාලේ. හොයා කවුරුත් කියපු නැති කාලෙක බෝසතාණන් වහන්සේ
තනියම මේක දැනගත්තා. තමන් තුළම උපදුනා වූ කුසල ධර්මයන් තුළ. ඉතින් මේ බෝසතාණන් වහන්සේ මනාකොට දැකලා තමන්ගේ සිතේ තිබුණ කෙලෙස් පැහැර කරා. අරහත්ත්වයටපත් වුණා. සියලු දේ මනාකොට තනියම අවබෝධ කරගත්ත නිසා සම්මා සම්බුද්ධත්වයටපත් වුණා. ඒ සම්මා සම්බුද්ධත්වයටපත් වුණ බුදුරජාණන් වහන්සේ සියලු ගුණයෙන්, සියලු කුසලයෙන්, සියලු බලයෙන් අග්‍ර වුණා. මනුස්ස ලෝකෙටත් මනුස්සයන් අතරෙත් අග්‍ර වුණා. මනුස්ස ලෝකේ. දෙවියන් අතරෙත් අග්‍ර වුණා. බ්‍රහ්මයන් අතරෙත් අග්‍ර වුණා. සියලු සත්ත්වයන් අතරේ අග්‍ර වුණා. ඒ බුදුරජාණන් වහන්සේ සියලු ලෝකයා අතරින් සියලු සත්ත්වයා අතරේ අග්‍ර වුණ නිසා දෙවියන්ට මිනිසුන්ට අනුශාසනා කළා. ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන්ට මිනිසුන්ට අනුශාසනා කළේ ජීවිතේ සැබෑ ස්වභාවය දකින්න කියලා. ලෝකේ සැබෑ සත්‍ය දකින්න. ඒ සඳහා උපකාර වෙන මාර්ගය පෙන්වන්න. බෝසතාණන් වහන්සේට කවුරු කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. සම්බුද්ධත්වයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ ලෝකෙට ධර්මයේ දේශනා කරාට පස්සේ දැන් ඔන්න ධර්මය ඇහෙනවා. හිතන්න ඕන විදියට ඕන විදිහ කල්පනා කරන්න ඕන විදිහ දකින්න ඕන විදිහ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. මෙන්න මෙහෙම දකින්න කියලා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා බොහෝ පිරිසක් ලෝකේ සත්‍ය දැකලා මේ ලෝකෙන් නිදහස් වුණා. නිවැරදිව ලෝක ස්වභාවය නොදකපු නිසා තාමත් අපි ජරා මරණයට යට වෙලා ඉන්නවා නේ. මේ පළවෙනි උපතත් අවසාන මරණයක් නෙමෙයි. තම තමන් ගැන කල්පනා කරලා බලන්න. තම තමන් ගැන ආපු සසරේ ලැබූ උපත්වාර ප්‍රමාණ කරන්න බෑ කියලා. ඒ හැම උපත්වාරයක් තුළම මරණයටපත් වෙලා තියෙනවා. මරණය කියන්නේ බිය තැති ගැනීම උපදවලා දෙන තැන දෙයක්. පීඩා ඒ වගේ තමයි මාරාන්තික දුක නේද? උපදවලා දෙන දෙයක්. එතකොට මාරාන්තික දුක් කීපාරක් විඳලා තියෙනවද? ප්‍රමාණ කරන්න බෑ. බිය තැති ගැනීම කොච්චරනම් ඇති වෙන්නේ නැතිද? හිතා ගන්න බෑ. දැන් සමහරක් වෙලාවට දැන් මනුස්ස ලෝකෙ දිහා බැලුවට පස්සේ සමහරක් අය මැරෙනවා. නිදාගත්තට පස්සේ නිදි ඇඳේ මැරෙනවා නේ. හැමෝම මෙහෙම මැරෙනවා. නේ? සමහරක් අය උන්ටම කෑ ගහලා නේ. පයට කෑ ගහලා දුක් විඳලා තමයි මැරෙන්නේ. සමහරක් අය එහෙම මැරෙන්නේ නේ. කඩුව මෝරාගෙන ඉන්නකොට තමයි නේද? හිසකසා දානකට තමයි ඔන්න මැරෙන්නේ. ඉතින් මේ විදිහට පින්වතුනි ලැබූ උපත් තුළ බොහෝ පීඩා විඳින්මින් මරණයටපත් වූ අවස්ථා තියෙන ඕන්තා. දිනේ ඉපදාන පස්සේ විඳපු දුක් කටුකයි. ගිනි අඟුරු වලක ඉන්නවා වගේ. ඉතින් මේ හැම ප්‍රශ්නයක්ම මේ හැම දුකකටම මුහුණ දුන්නේ ජීවිතය යථා ස්වභාවයේ ආකාරම දැකපු නැති නිසායි. දැකපු නිසා මේකටම ඇලෙනවා. ලැබුණ කයටම ඇලෙනවා. මේ ඇහැ කන් නාසය දිව කය මනසටම ඇලෙනවා. කැමැත්තක් ඇති වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? නැවතත් ආයේ මේක ලැබෙනවා. නැවත උපතක් කරා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සසර ගමන නවත්තන්න පුළුවන්. ඒ නවත්තන්නේ මේ ජීවිතයේ සැබෑ ස්වභාවයේ ආකාරයටම දැකීම. එතකොට අනිත්‍ය විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. දුකක් විදිහට දේශනා කරනවා. අනාත්ම දෙයක් විදිහට දේශනා කරනවා. මේ අද කතා කරපු විදිහට මේ අසුබ විදිහට දේශනා කරනවා. අසාර දෙයක් විදිහට දේශනා කරනවා. දැන් අපි මොකද කරන්න ඕනේ? ඒ ධර්මයට අනුකූලව දකින්න මහන්සි ගන්න ඕනේ. මුලින්ම දැනගෙන ධර්ම දකින්න මහන්සි ගන්න ඕනේ. ඒ තුල අනිවාර්යයෙන්ම ගත කරන ජීවිතයටත් සැපයක් ලැබෙනවා. වගේම තමයි පරලෝක උපදිනවා නම් සුගති ලෝකයේ උපදිනවා. ඇයි ධර්මයේ දකින්න කෙනා පව් කරන්නේ නැහැ. උපදිනවා නම් සුගති ලෝකයේ උපදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය අනිවාර්යයෙන්ම පරම සැපයටපත් වෙනවා. ඒ තමයි ඒ අමා මහ නිවනටපත් වෙන්නේ. නැවත උපතක් කර යන්නේ නැහැ. උපත නැති කළම දහම්. එතකොට ජරා මරණ නැහැ. මේ දැන් ඇට වලින් හැදිලා, නාහර වලින් බැදිලා, මස් වලින් පිරලා, මස්ලේ වලින් පිරිච්ච මේ ශරීරය හම්බෙන්නේ නැහැ.
හොදෝද ඉන්න වෙන්නේ නැහැ. බඩගින්න පිපාසය මොනවත් නැහැ. උෂ්ණ සීතල පීඩාවක් නැහැ. ඒ වගේම තමයි ජරා මරණ නැහැ. ඒ කිසිවක් නැති තැන තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ සැපේ කියලා. ඒ නිසා මේ පින්වත් හැමදෙනාම අදිෂ්ඨානයක් ඇති කරගන්න. මමත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ධර්මයේ දකිනා කෙනෙක් බවට පත් වෙනවා. ධර්මයේ තුල වැඩෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් ලෙස මනාකොට මේ ලෝකෝ ස්වභාවය හඳුනාගෙන මමත් මේ දුක්ඛිත සංසාර දුකින් නිදහස් වෙනවා යන තුම අදිෂ්ඨානක් හිතේ කවුරුත් ඇති කරගන්න.